නැවතවතාවක් සාදු කියන්න. නැවතවතාවක් සාදු කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේ ධම්මා හේතුම් පභවා තේසං හේතුං තථාගතෝ ආහ. තේසං චයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝති. ධර්ම ශ්‍රවණා විලාසී ශ්‍රද්ධාවන්ත ගුණගරුක කාරුණික පින්තුනි, පින්වත් ඔයත් හැමදෙනාම සූදානම් වෙන්නේ මේ වෙලාවේදී ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නයි. පින්වත් ඔයත් හැමදෙනාගේම සූදානම තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනාකට වදාළ අසිරිමත් ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්න. පින්තුනි, අද බොහෝම වටින දවසක්. අද දවස ගත්තම බොහෝම වටිනා වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වෙලා තියෙනවා. නවම්බර් 15 පොය දවස කියලා කිව්ව ගමන්ම මතක් වෙන්නෙම සුදුසාට සුදුසු දැන දීමේ වටිනාකම පිළිබඳව වටිනා ඓතිහාසිකත්වයක් තමයි අපිට මතක් වෙන්නේ. ඒ නිසා පිළිතුරේ ඒ වටිනාකමත් එක්ක ඒ වටිනාකමින් යුක්ත වෙච්ච අද දවසේ පින්වත් ඔයත් හැමෝම මේ සිල් සමාදන් වෙලා සීලාදී ගුණධර්ම වල පිළිපදලා තමන්ගේ ජීවිතේට අත්‍යවශ්‍ය වෙන අප්‍රමාද විහාරීව කටයුතු කිරීමට අවශ්‍ය වෙන කුසල ධර්මයන් පූර්ණේ කරන්නේ මේ වටිනා ඓතිහාසික වැදගත්කමක් තියෙන දවසේ. පින්තුනි, අද වගේ දවසක තමයි සරියුත් මුගලන් මහා රහතන් වහන්සේලා දෙනමට අග්‍ර ශ්‍රාවක පදවිය ලැබුණේ. ඒ වගේම අද වගේ දවසක තමයි පින්වතුනි මේ ශාසනයේ සිද්ධ වෙච්ච ප්‍රථම මහා සංඝ සන්නිපාතයේ සිද්ධ වුණේ. අද වගේ දවසක තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂු මහා සංඝරුවනට ඕවාද පාතිමෝක්ෂයේ දේශනාකට වදාළේ. අද වගේ දවසක තමයි ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ වයස අවුරුදු 80ක් සම්පූර්ණ වෙන්න 3 මාසයකට මෙපිටදී ආයු සංස්කාර ධර්මත් ඇරියේ. මේ කියන සිදුවීම් රාශියම සිද්ධ වුණේ පින්වතුනි අද වාගේ දවසක. කාරි ශ්‍රේෂ්ඨයි, ඒක හරිම වටිනවා. පින්තුනි, මම උදෑසන සිහිපත් කරන ධර්ම කාරණා අතරට උදෑසනින් කරන පැහැදිලි කිරීම තමයි අද දවසේ තියෙන වැදගත්කම සම්බන්ධ දේශනේ. ඒත් එක්ක තමයි අද ධර්ම දේශනාව උදෑසන කරන්නේ. පින්තුනි, මේ සිද්ධාර්ථ ගෞතම ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ ගෞතම බුද්ධ ශාසනය පිහිටන මේ කාලෙට ඒකා සංඛ්‍ය කල්පලක්ෂයකට පිටදී පිනතුනි
අනෝමදස්සී කියන බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා හිටියා. අනෝමදස්සී කියන බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා ඉන්න කාලෙක සාරිපුත්ත හාමුදුරුවෝ ඒ කාලේ සරද මානවක කියන නමින් එක්තරා බමුණු කුලයක උපත ලැබලා හිටියා. සරද කියන නමින්. මේ සරද කියන මානවකයා වාසය කරන ආසන්නයේම මුගලන් හාමුදුරුවෝ එදා සිරිවඩ්ඩන කියන නමින් ගෘහපති කුලයක උපත ලැබලා හිටියා. ඉතින් පින්නතුනේ මේ දෙන්නා මෙහෙම කාලය ගත කරද්දී ඒ කාලෙත් හරි යාළුවෝ. හොඳ යාළුවෝ දෙන්නෙක් මේ දෙන්නා. හොඳ යාළුකමක් පැවැත්තුවා. කල්යාණ මිත්‍රයෝ. සරදයි සිරිවඩ්ඩනයි කියන දෙන්නා. දැන් අහල පහලමයි ඉන්නේ. එකට ගමන් බිමන් යන්නේ. හොඳ යාළුවෝ එක සෙල්ලම් කරන්නේ, හැදෙන්නේ වැඩෙන්නේ. හොඳ කල්යාණ මිත්‍රයෝ දෙන්නෙක්. මේ දෙන්නා වැරදි වැඩ කරන්නේ නැහැ. නරක වැඩ කරන්නේ නැහැ. නරක වගේ යන්නේ නැහැ. නරක ඇසුර කරන්නේ නැහැ. ජීවිතේට වැදගත් වන යහපත් අය තමයි ඇසුරු කරන්නේ. වචනයෙන් යහපත් දේ කතා කරන, ඒ වගේම ක්‍රියාවෙන් නිතරම යහපත් දේම කරන, සිතුවිලි මාත්‍රයක පවා යහපතම උපදවාගෙන සිටින අය තමයි ඇසුරු කරන්න උත්සාහ කරන්නේ. මේ දෙන මෙහෙම කාලේ ගත කරනකොට පිටුතුනේ අනෝමදස්ස බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ සරද කියන මානවකයා එදා පැවිදි වෙනවා. පැවිදි වෙලා මෙයා එදා ඒ අනෝමදස්ස බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයේ පින්වතුනි තමන්ගේ සිය දෑතින් උපස්ථාන කරනවා. තමන්ගේ අත් දෙකෙන් උපස්ථාන කරලා බොහොම ගෞරවයෙන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු සිද්ධ කරලා පින්වතුනි ප්‍රාර්ථනාවක් කරනවා මට අනාගතයේ යම් දවසක ලෝතර බුදු කෙනෙකුන් හමුවේ අගසව් තනතුරක් ලබන්න වරම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව ඇති කරගෙන ඊටාම සතුටින් තමන්ගේ කටයුතු කරනවා. මේ පිළිබඳව වෙනතුනි යාළුවට ආරංචි වුණා. කවුද යාළුවා? සිරිවඩ්ඩන. සිරිවඩ්ඩනට මේ පිළිබඳව ආරංචි වුණාම සිරිවඩ්ඩනත් පින්දහම් කරලා ප්‍රාර්ථනා කරනවා අනේ මට මගේ යාළුවට වගේ මේ බුද්ධ ශාසනයේදී අග්‍ර ශ්‍රාවක තනතුරක් ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා. බලන්න හොඳ යාළුවනි හොඳ දේවල් ප්‍රාර්ථනා කරා. හොඳ ප්‍රාර්ථනාවක්. ඊට පස්සේ පිළිතුරේ මෙහෙම කාලයේ ගෙවිලා ගියා. මේ දෙන්නා ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ අගසව් තනතුරු ලැබීම පිණිස අවශ්‍ය වන උපකාරක ධර්මයන් පූර්ණේ කළා. පාරමිතාවන් පූර්ණේ කළා. දස පාරමිතා පිරුවා. මේ විදිහට පෙරුමන් පුරමින් සීලාදී ගුණධර්ම වල පිහිටමින් සංසාරයේ පුරාවටම තමන් වහන්සේලාගේ ජීවිතය යහපත් කරගත්තා. එහෙම ආපු ගමනේ පින්වතුනි මේ සරද කියන මානවකයා රජගහ නුවර සමීපයේ තියෙන උපතිස්ස කියලා ගමක් තියෙනවා. කොහෙද? මොන නුවරද?
රජගහ නුවර. මොකද්ද මේ කියන ගමේ නම? උපතිස්ස කියන ගම. උපතිස්ස කියන ගමේ පිටුතුනේ සාරි කියන බැමිණියක් හිටියා. මොකද්ද නම? සාරි. සාරි කියන බැමිණියක් හිටියා. මේ බැමිණිගේ කුසේ පිළිසිඳ ගත්තා සරල මානවකයා. පිළිසිඳ අරගෙන දසේකර වස ගෙරිලා පිටුතුනේ මෙලොවට බිහි වුණා. මෙලොවට බිහි වුණාට පස්සේ ඔහුට නමක් යෙදුණා. උපතිස්ස කියන ගමේ ඉපදිච්ච හින්දාම ඔහුට නම තිබ්බා උපතිස්ස කියලා. මොකද නම? උපතිස්ස. පිටුතුනේ ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට පෙරම් පුරලා ඇවිල්ලා අර සිරිවර්ධන කියන ගෘහපතියා පිටුතුනේ එදා කෝලිත කියන ගමේ රජගහ නුවර උපතිස්ස කියන ග්‍රාමයේ නුදුරෙම තියෙන අල්ලපු ගම වගේ තියෙන මේ කෝලිත කියන ගමේ මොග්ගලී කියලා අම්මා කෙනෙක්ගේ කුසේ පිළිසිඳ ගත්තා. මොකද ගමේ නම? මොකද කිව්වේ? කෝලිත. අම්මගේ නම මොකද කිව්වේ? මොග්ගලී. මොග්ගලී පුත්ත නෙමෙයි මොග්ගලී. මොග්ගලී කියන කාන්තාවගේ කුසේ පිළිසිඳ ගත්තා. දස මාසයක් කුසේ ඉඳලා මේ ලෝකෙට බිහි වුණා. මේ ලෝකෙට බිහි වුණාම ඔහු ඉපදුනේ කෝලිත කියන ගමේ නිසා ඔහුට නම වැටුණා කෝලිත කියලා. පින්වතුනේ ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට සසරේකට පාරමී පිරුවා. එකට දන් දුන්නා. එකට සිල් රැක්කා. එකට භාවනා කළා. එකට පාරමී වැළුවා. ඒ සසර පුරුද්දායත් මතුවෙලා මේ භවයේදී මේ දෙන්නා යාළුවෝ වුණා. කවුද යාළුවෝනේ? උපතිස්සයි කෝලිතයි දෙන්නා. මේ දෙන්න පිටුතුනි යාළුවෝ විදිහට තමන්ගේ ජීවිතේ ඊටාම යහපත් සත්පුරුෂව ගත කළා. සත්පුරුෂ ජීවිතයක් ගත කරපු මේ දෙන්න පිටුතුනි තමන්ගේ යාළුවොත් එක්ක ඊටාම හොඳින් තමන්ගේ ජීවිතය ගත කරා. මේ දෙන්නාගේ විදිය යාළුවෝ 500ක් පිරිවර අඳුරන හිතවත් අය 500ක් හිටියා. මේගොල්ලොත් එක්ක හොඳට ජීවිතය ගත කරා. එහෙම ගත කරගෙන එන කාලේ මේගොල්ලෝ යනවා මේක නාට්‍යයක් බලන්න. අසර නාට්‍යයක් බලන්න ගියා. ඒ නාට්‍ය බැලුවා. ඒ නම ගිරග්ග සමජ්ජ. මොකද නම? ගිරග්ග සමජ්ජ කියන නාට්‍යය. ගිරග්ග සමජ්ජ කියන නාට්‍ය බලන පිටුතුනේ කලකිරුණා. නටපු තැන්වල ඒ අය එක එක විකාර විගණන් කරන්නේ. මේ දැක්කහම හිතුණා මොකද්ද මේක? නිසල් දෙයක්, නිස්සාර දෙයක්. අපි මොකද්ද මේ සැනසෙල්ල සතුට විනෝද කියලා හොයන්නේ? తాවකාලික දෙයක්. මේකේ ඇති සුවයක් නැහැ. මේකේ ඇති රසයක් නැහැ. මේකේ ඇති ඵලයක් නැහැ කියලා තීරුම් ගත්තා. තීරුම් අරගෙන මේ දෙන්න කල්පනා කළා සත්‍ය හොයාගෙන යන්න ඕනේ. ධර්මය හොයාගෙන යන්න ඕනේ කියලා කල්පනා කරා. මේක නෙවෙයි හරි විදිහ. ඉතින් මේ අය මේක හිතෙන්නේ අර එක දෙයක් දැකපු ගමන්ම මේ ඒ දැක්ක මාත්‍රයෙන්ම මේ අයට මෙහෙම සිතුවිල්ලක් පහළ වෙන්නේ. මොකද මේ අය සසරේ පෙරම් පිරුවෙහිලා. මොකද මේ අය සසරේ පෙරම් පිරුවේ මේ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහානේ.
කෙලෙස් උපදවාගෙන වැඩ කටයුතු කරන්න නෙවෙයි. සසරේ පෙරම් පුරපු එක මෙයාලගේ මතු වුණා. මතු වෙලා වුණ දැන් එයා පටන් ගන්නවා, අයල දෙන්න පටන් ගන්නවා. කෙලෙස් තවන වැඩ පිළිවෙල හොයන් යනවා. මේ වැඩ පිළිවෙල හොයන් යන තීරණය කරලා මේ දෙන පිටුතුනේ කල්පනා කරලා ගුරුවරයෙකු හොයාගෙන යනවා. ඒ කාලේ හිටිය ප්‍රසිද්ධ කෙනෙක් සංජය වෙල්ලට්ටි පුත්ත කියලා. මොකද නම? සංජය කියලා. මේ සංජය හොයාගෙන ගියා. එයා ගාව ගිහින් පිටුතුනේ ඉගෙන ගත්තා. මෙයාල හොයපු දේ හම්බෙනවද බලන්න. එයා දන්න ධර්මයේ කියලා දුන්නා. හැබැයි පිටුතුනේ උපතිස්සයි කෝලිතයි දෙන්න හොයපු ධර්මය, හොයපු සත්‍ය, හොයපු නිවීම සංජය ගාව තිබුණේ නැහැ. තිබුණේ නැති හින්දා මේ දෙන්න තීරණය කළා මෙතන ඉන්න එකේ පළ නැහැ. මොකද අපි හොයන සත්‍ය, හොයන දේ මෙතන නැහැ. එහෙනම් පිටුතුනේ අපි අපේ ජීවිතේ සත්‍ය හොයාගෙන යන ගමනේ, සත්‍ය අවබෝධ කර ගැනීමට යන ගමනේ, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න යන මේ ගමනේ, ඒ වගේම පිටුතුනේ නිර්වාණ අවබෝධය කරා යන මේ ගමනේ පිටුතුනේ අපි පිටුතුනේ මේ අමුතුවෙන් අපේ හිත අලවා වාසය කරන්න බැරි ප්‍රදේශවල, එහෙම ඉන්න බැරි තැන්වල අපි වාසය කරන එක සුදුසුද? එහෙම සුදුසු නෑ. සුදුසු තැනට යන්න ඕනේ. ඒ ස්ථානයේ තමන්ගේ සත්‍ය අවබෝධය කරා යන ගමනට සුදුසු නැත්තම් ඒ ස්ථානයෙන් බැහැර වීම, ඒ ස්ථානයේ හැර යාම වරදක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ධර්මය අනුව ඒ පිරිස තමන්ට ගැලපෙන්නේ නැත්තම්, ඒ පිරිස සත්‍ය අවබෝධය කරා යන ගමනට උදව් කරන්නේ නැත්තම්, ඒ අය සත්‍ය අවබෝධ කරගන්න එක පැත්තකින් තියලා වැරදි මාර්ගවලම යනවා නම්, මිත්‍යා දෘෂ්ටිකව නම් කටයුතු කරන්නේ, එවැනි අය ඇසුරු කර කර එවැනි තැන්වල ඉඳීම පිටුතුනේ තමන්ගේ කාලය, තමන්ගේ අවස්ථාව නිකරුණේ නාස්ති කර ගැනීමක්. ඒ නිසා ඒ සියල්ලකින් බැහැර වෙලා සත්‍ය තියෙන තැනට යන්න ඕනේ. ධර්මයේ තියෙන තැනට යන්න ඕනේ. නිවැරදි තැනට යන්න ඕනේ. පිටුතුනේ ඒක හරි වැදගත්. ඒ නිසා මේ දෙන්න තීරණය කරලා සත්‍ය හොයාගන්න. එහෙම සත්‍ය හොයාගන්න හිතලා පිටුතුනේ මේ දෙන්න කොහොම මේක කරන්න බෑ. අපි දෙන්නට එකට එකතු වෙලා, අපි දෙන්න වෙන වෙලා වෙනම ගිහින් මේ සත්‍ය හොයමු. ඔය එක පැත්තකට යනවා, එක පැත්තකට යනවා. හොඳ ගුරුවරයෙක් හොයාගමු අපි කියලා කිව්වා. එහෙම හොයාගන්න කල්පනා කරලා පිටුතුනේ දැන් ඔන්න මේ දෙන්න වෙනම ප්‍රදේශවල ගිහිල්ලා ධර්මය හොයන ගමනේ යනවා. එහෙම යනකොට පිටුතුනේ ඔන්න දැන් මේ උපතිස්ස යනවා පාළුදිගේ. යනකොට දකින්නවා මෙයා ඊතා සාන්තරුවක්. ගමන හරි සාන්තයි, පෙරම හරිම සාන්තයි, ඒ හැසිරෙන විදිහ දැක්කම හරි සාන්තයි. සාමාන්‍ය පිරිසකින් ගත්තාම ඊට වඩා වෙනස් කෙනෙක්, පොදු ජනයාට වඩා වෙනස් කෙනෙක් දැක්කා. දැකලා පින්වතුනි මේ හාමුදුරුවෝ ගිහින් වන්දනා කළා. මේ හාමුදුරුවෝ තමයි අස්සජී හාමුදුරුවෝ. මොකද හාමුදුරුවෝ නම? අස්සජී. අස්සජී කියලා කියන්නේ එදා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගෙන ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කළා. නේද? බරණැස් නුවර ඉසිපතනේ මිගදායේදී ප්‍රථම ධර්ම දේශනාව අහලා මහාන වුණා කවුද? කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය අස්සජී මහානාම කියන මෙන්න මේ පිරිස. මේ පිරිස පැවිදි වුණානේ. මේ තවුසු ටික පැවිදි වුණා. පැවිදි වෙච්ච අය රහත් වුණා. ඒ රහත් වෙච්ච මේ කණ්ඩායමේ හිටිය අස්සජී කියලා කෙනෙක්. අන්න ඒ අස්සජී කියන හාමුදුරුවෝ, අස්සජී කියන මහරහතන් වහන්සේ තමයි මුණ ගැහුනේ.
මේ හාමුදුරුවෝ මුණ ගැහුණාම හාමුදුරුවන්ගෙන් අහනවා හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ මොනවද ඉගෙනගෙන තියෙන්නේ? ඔබ වහන්සේගේ ගුරුවරයා මොනවද කියලා තියෙන්නේ කියලා කියා දීලා තියෙන්නේ කියලා අහුවා. ඒ වෙලාවේදී මේ අස්සකී හාමුදුරු ලස්සන ගාථාවක් කිව්වා. ඒ ගාථාව දේශනා කරා. මොකද කියන්නේ? ये धम्मा हेतुपबवा ते संहेतुं तथागतो आह ते संचयो निरोधो एवं वादि महा समनो කියලා දේශනා මේ ගාථාව පින්වතුනි ये धम्मा हेतुपबवा ते संहेतुं तथागतो आह කියලා කියනකොට උපතිස්ස මොකද උනේ? උපතිස්ස ධර්මය අවබෝධ කරගත්තා සෝවාන් ඵලයේ පිහිටියා පිටුතුනි. බරි ගාතාවක පද දෙක අහනකොට සෝවාන් වුණා. මුල අහනකොට සෝවාන් ඇයි එහෙම වෙන්නේ? එයා සසරේ පෙරම් පුරලා ධර්මය අවබෝධ කරගන්න පාරමී වඩලා ඒ නිසා පිටුතුනි එයාට ධර්මය කනට වැටෙන්න විතරයි ඕනේ. දැන් සමහර අපි කොච්චර බනහනවද? මේක ධර්මය අවබෝධ වෙන්නේ ඇයි? අපි සසරේ තවමත් අවශ්‍ය කරන උපකාරක ධර්මයන් පුරලා සම්පූර්ණ කළ නැති හින්දා. ඒකයි ඉරේලිය පායන්න නැතුව ඉර පායන්න නැතුව විලේ තියෙන නෙළුම් පිපෙනවද? විලේ නෙළුම් පිපෙන්නේ නැහැ. ඉරේලිය පායන්න නැතුව ඉර පායන්න නැතුව ඉරේලිය වැටුනම තමයි පිපෙන්නේ. පිපෙන්නත් පින්වතුනි ඒ පොහොට්ටුව මොකක් කියලා තියෙනවද? දිය මතු පිටට ඇවිත් තියෙනවා. දිය ඇතුලේ තිබුණාට පිපෙනවද? නෑ. අඩිය තිබුණාට පිපෙනවද? පිපෙන්නේ නෑ. එහෙනම් දිය මතු පිටට ඇවිදිලා සූදානමින් ඉන්න ඕනේ සූර්යාලෝකය තමා කරා යනකම්. අන්න සූර්යාලෝකයේ වැටෙනකොටම විකසිත වෙයි සූදානම් සුදුසුකම් සපුරලා දිය යට තියෙන පුෂ්පය පිපෙන්නේ නැහැ, පොට්ටුව පිපෙන්නේ නැහැ. හේතුව තමාට ඉහළින් තවත් ජල තත්ත්වයක් වතුර තත්ත්වයක් තියෙනවා. ඒ ටික තමන් අතික්‍රමණය කරන්න ඕනි. ඒ ටික තමන් පහු කරගෙන ඉහළට යන්න ඕන. ඊයොත් තමයි පිපෙන්න පුළුවන්. ඒ පිපෙන්න බෑ ඉර පෑවේ නැත්තම්. ඒ නිසා පින්තුනේ සුදුසුකම් සපුරා තිබුණා. පද දෙක අහනකොට පින්තුනේ මුල් පදේ අහනකොටම උපතිස්ස ධර්මය අවබෝධ කරගත්තා. සංජය මේ උපතිස්ස අස්සජී හාමුදුරුවන්ගෙන් අහගත්තා උන්වහන්සේගේ ගුරුවරයා වෙච්ච බුදුහාමුදුරුවෝ ඉන්නේ කොහෙද කියලා. බුදුහාමුදුරුවෝ ඉන්න දිහා අහගෙන හොයාගෙන ගියා තමන්ගේ යාළුවා හොයාගෙන ගිහින් මේ වෙච්ච සිදුවීම යාළුවට කිව්වා. කියලා ඉතින් හාමුදුරුවෝ මොකද්ද කිව්වේ කියලා කියනවා කියපු ගාථාව. ඔය ගාථාව කිව්වම පිටුතුනි හතර පදම අහලා පද හතර නැත්නම් ගාථාවේ අවසානයේදී කෝලිත ධර්මය අවබෝධ කරගත්ත පිටුතුනි. කෝලිත ධර්ම අවබෝධයටපත් වුණා. කෝලිත ධර්ම අවබෝධයටපත් වෙලා මේ දෙන්නා දැන් පිටුතුනි තමන්ගේ යාළුවන්ට අඬගහනවා. ඊළඟේම තමන්ගේ ගුරුවරයාට ඒතරුඩේට සංජයට ගිහින් කොයන් කියලා කැමති වුණාද යන්න? කැමති වුණේ නෑ. ඇයි? එයා නායකයෙක්. එයාව අනුගමනය කරන පිරිසක් ඉන්නවා. එයා කල්පනා කරා මම එතෙන්ට ගියොත් මගේ මේ නායකත්වය නැති වෙනවා. එහෙනම් මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා මාව හොයාගෙන ඉන්න. ඒ එන මිනිස්සුන්ට නායක වෙලා මං ඉන්නවා කියලා හිතියා ගියේ නෑ. 250ක් තමන්ගේ පිරිවරත් එක්ක ගියා බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න. යනවා දැන් ඔක්කොම කණ්ඩායම කීයද සේරම?
252යි යාළුවෝ 250යි උපතිස්සයි කෝලිතයි එක 200 හැමෝම කතා කරන්නේ මේ ගොළු වගේ ඉඳගෙන ඉන්නේ ඔක්කොම කීයද 252යි දැන් සියලු දෙනාම යනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ ඒ කාලේ බුදුරජාණන් වැඩ හිටියේ වේළුවනාරාමේ කොහෙද බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ වේළුවනාරාමේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ වේළුවනාරාමයට බුදුරජාණන් වහන්සේ වඩිනකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ මහා සංඝ රත්නයේ පිරිවරාගෙන වැඩ හිටියේදා හාමුදුරුවෝ පිරිවරාගෙන වැඩ හිටියා ඒ වැඩ හිටපු හාමුදුරුවෝ ටික මැද බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරමින් ඉන්නකොට ඈතින් එනවා දෙන්නේ නේද උපතිස්සයි කෝලිතයි පිරිවරත් එක්ක එනවා දැක්කා එනවා දකින්නකොට අර බුදුහාරවන් ඉස්සරහා බණහා හිටපු හාමුදුරුවෝ කියනවා අන්න මහණෙනි මගේ මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා තමයි අර වඩින්නේ කියලා කිව්වා. අර එන්නේ අග්‍ර ශ්‍රාවකයන් දෙන්නයි කියලා කිව්වා. මේ දෙදෙනා වහන්සේලා සියලු දෙනාත් එක්ක ඇවිදින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවා. ධර්මය අහලා පැහැදුනා. පැහැදිලා පින්වතුනි මේ ගෞතම බුද්ධ ශාසනය තුල පැවිදි වුණා. පැවිදි වෙලා පින්වතුනි සරියුත් හාමුදුරුවෝ දින 7ක් පැවිදි වෙලා ඉඳලා කල්ලවාල කියන මේ මගධ රටේ දෙන කල්ලවාල කියන ගම් ප්‍රදේශයට වැඩම කරලා එහෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධාතු කර්මස්ථාන දේශනාව අහලා සරියුත් හාමුදුරුවෝ පැවිදි වෙලා දින 7කින් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ වගේම පින්තුනේ එදා මේ මුගලන් මහරහතන් වහන්සේ රජගහ නුවර සූක රකත කියන ලෙනට ගිහිල්ලා මේ ලෙනේදී බුදුරජාණන් වහන්සේ දීඝනක කියන පුද්ගලයාට දේශනා කරපු වේදනා පරිග්‍රහ සූත්‍ර දේශනාව අහලා දින 15ක් ගිහිල්ලා පැවිදි වෙලා මහරහත් පදවියට පත් වුණා. මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. පින්වතුනි එදා මේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා එදා මේ සූකර කත කියන ලෙනේ හිටිය ජටිලයෝ ටිකක් තව. ඒ ජටිලයෝ සියලු දෙනාම 103 දෙනෙක් ජටිලයෝ ඒ සියලු දෙනාම සරියුත් හාමුදුරුවෝ බණ අහලා මේ පැවිදිලා හිටියේ. ඒ පැවිදිලා හිටු පිරිසට බුදුහාරගේ ධර්මය අහලා පිරිසතුනි මහරහත් වුණා. ඒ සියලු දෙනා එතන 103 දෙනයි මේ දෙදෙනා වහන්සේලාගේ පිරිවර 250යි. ඒ දෙදෙනා වහන්සේලා දෙනමයි සියලු දෙනාම පිරිසතුනි දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩම කරා. සියලු දෙනා කැඳවලා එක තැනකට රැස් වූ ප්‍රථම සංඝයා වහන්සේලා එකතු කරගත්ත සංඝ සම්මේලනය එදා පැවතුණා. ප්‍රථම සංඝ සම්මේලනය සංඝ සන්නිපාතයේ සිද්ධ වුණා. එතෙන්දි පින්වතුනි සරියුත් මහා රහතන් වහන්සේ මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යය තුල බුද්ධ ශාසනය තුල දකුණක් සවුතනතුර ලබා ගත්තා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල වමක් සවුතනතුර ලබා ගත්ත පින්වතුනි සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම දෑග සවුවන් හැටියට වමක් සව් දකුණක් සව් හැටියට මේ බුද්ධ ශාසනය තුල තනතුරු ලබා ගත්තා.
ඔය තනතුරු ලබා දෙන අවස්ථාවේ ගැටලු මතුවුණා. මෙයාට මේක දෙන්න හොඳ නෑ. මීට වඩා සුදුසු ඉන්නා මේ ළඟදී මහාන වෙච්ච කට්ටිය මහා වයසක් එහෙම කියලා කිව්වා. ළඟදී මහාන වෙච්ච අද මේ මහාන වෙච්ච අයටම තනතුරු දෙනවද? අපි කොච්චර කාලද මහාන වෙලා? අපි අවුරුදු මෙච්චර කාලයක් වෙනවා මහාන වෙලා. මේ තරම් ශාසනික සේවයක් කරලා තියෙනවා. ඒ වගේ අය කොච්චර ඉන්නවද? එහෙම කියලා කිව්වා. චන්නහාමුදුරුවෝ හරියට වගේ කතා කරා. මම මේ මුලින්ම මේ එදා බුදු වෙන්න යන ගමනේදී කට්ටියටම වල රහසේ කාන්තකාශ්‍රයක් කැඳාගෙන පිරිපස්සින් ගියේ මම විතරයි. එදා හිටියේ නෑ ඔය සරියුත් නමුගලන්ලා. මං විතරයි ළඟ හිටියේ. එදා ඉඳන් අද දක්වාම ඉන්න මම ඉන්නවා. මට දුන්නේ නෑ තනතුරක්. මේ අද ඊයවිල මහාන වෙච්ච අයට දුන්නා අගසව තනතුරු. මට දෙන්න ඕනේ ඒවා කියලා කිව්වා. බලන්නකෝ. තා මේම කියලා චෝදනා කරා. මේ අවස්ථාවේදී බොහෝ පෘථග්ජන හාමුදුරුවරු තනතුරු වලට ලෝභකමේ, නිරතන වලට ලෝභකමේ, නිරතන වලට තෘෂ්ණාවේ වැළපුණා, තරහා ගත්තා. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වා සුදුස්සාටයි සුදුසු තැන දෙන්න ඕනන්නේ. ඒ අය මේ තනතුරු සඳහා සුදුසුකම් සපුරලා තියනවා. සසර පුරාවට පෙරුම්දම් පුරලා තියනවා. ඒ නිසා ඒ අයට මේ තනතුරු දීමට වඩා සුදුසුයි කියලා එදා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කළ පිටුතුනි සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලාට අගසව් තනතුරු ලබා දුන්නා. මේ අග්‍රශ්‍රාවක තනතුරු ලබාගත් මේ දෙදෙනා වහන්සේලාගෙන් සරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. මහා පින්වත් කෙනෙක්. මේ ශාසනය තුළ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතරින් අගතැන්පත් කියන තනතුර ලබා ගන්නට යෙදුනේ සරියුත් මහරහතන් වහන්සේ. ඒ වගේම පින්වතුනි ඒ සරියුත් මහරහතන් වහන්සේ මේ මහා වටිනා තනතුරු ලබාගෙන ඊතාන සතුටින් තමන් වහන්සේගේ ශාසනික සේවය සිද්ධ කරා. ශාසනික සේවයක් සිද්ධ කරමින් ධර්මයේ දේශනා කරමින් බුදුරජාණන් වහන්සේට මහා සේවයක් වෙමින් පරමාදර්ශී ජීවිතයක් ගත කළා. පින්වතුනි ඊතාම හොඳට තමන් වහන්සේගේ ශාසනික සේවය සිද්ධ කරා. මෙහෙම ශාසනික සේවය සිද්ධ කරගෙන ආපු සරියුත් මහරහතන් වහන්සේගේ ආයුෂ ක්ෂය වුණා. උන්වහන්සේ ගෙනාපු ආයුෂ අවසන් වුණා. ආයුෂ අවසන් වෙලා සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසර ඉල්ලුවා භාග්‍යවත් බුදුහාමුදුරුවනේ මට පිරිනුවන් පාන්න අවසර දෙන්න කියලා. ඒ නිසා තමන් වහන්සේ පිරිනිවන් පාන අවසර ලබාගෙන සරියුත් හාමුදුරුවන්ගේ අම්මා බලන්න මොනතරම් අභාග්‍යයක්ද කියනවා නම් ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමගින් එකනමක් වෙච්ච සරියුත් හාමුදුරුවන්ගේ අම්මා ඒ වෙනකොට බුදුහාමුදුරුවෝ සරණ ගියේ නැහැ. බුදු සරණ ගිහින් තිබුණේ නැහැ. ඇය බෞද්ධ කෙනෙක් නෙවෙයි. ඇය මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. ඇය බුදු සරණ ගියේ නැහැ. දහම් සරණ ගියේ නැහැ. සංඝ සරණ ගියේ නැහැ. ඇය මිත්‍යා දෘෂ්ටික කාන්තාවක්. ඉසා සරියුත් හාමුදුරුවන්ට ඕනි වුණා මේ මිත්‍යා දෘෂ්ටික භවෙන් තමන්ගේ ආදරණීය අම්මව මුදවලම පිරිනවන් පාන්න. ඒ නිසා තමන් වහන්සේගේ මව වාසය කරන උපන් ගමට වැඩම කරා. වැඩම කරලා පින්වතුනි උන්වහන්සේ තමන්ගේ ආදරණීය අම්මට ධර්ම මාර්ගය පෙන්වලා දුන්නා. ධර්මයේ දේශනා කරා. ඒ අම්මා ධර්මය අහලා ඒ සෙවනේ මේ බුද්ධ රාජ්‍යය තුල ධර්ම අවබෝධයට පත් වුණා. සෝවාන් ආදී මාර්ගඵල වලට මේ ආදරණීය මෞතුමිය පත් වුණා. පිටුතුනේ
එදා තමන් වහන්සේගේ මෑණියන් වහන්සේ මිත්‍යා දෘෂ්ටික භවයෙන් මුදවලා ඇයිද මේ ඉපදි මෙරි යන සසරින් එතෙර වෙන්න අත දීලා සරියුත් මහා රහතන් වහන්සේ නොයන ගමන වැඩියා. උන්වහන්සේ දා පරිනිර්වාණයට වැඩම කරා. සරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ චුන්ද හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන් වහන්සේගේ ආදාහණයෙන් ඉතිරි වෙච්ච 13 වහන්සේලා ටික අරගෙන ආවා. උන්වහන්සේගේ භක්මාවශේෂ රැගෙන බුදුහාමුදුරුවෝ ළඟට ආවිලා බුදුහාමුදුරුවෝ බාර දුන්නා. බුදුහාමුදුරුවෝ ඒ ටික දෝතට ගත්තා. දෝතට අරගෙන කිව්වා මේ සරියුත්ගේ ශරීරයේ ශේෂ වුණ මේ 13 වහන්සේලා තැන්පත් කරලා සෑයක් හදන්න කියලා කිව්වා. සෑයක් හදන්න කියලා චුන්දහාමුදුරුවන්ට එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පින්වතුනි, මුගලන් හාමුදුරුවෝ අග්‍රශ්‍රාවක තනතුරු විතරක් නෙවෙයි ලැබුවේ. මේ බුද්ධ ශාසනයේ ඉර්ධිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම භික්ෂුන් වහන්සේ උනේ මුගලන් හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේට විතරක්ම දෙවෙනි වෙන මහා ඉර්ධියක් තිබුණ කෙනෙක් තමයි මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ. මුගලන් මහරහතන් වහන්සේ පින්වතුනි ඉර්ධිමත් භික්ෂුන් වහන්සේලා අතර අගතන්පත් වුණා. උන්වහන්සේ ඊටාම හොඳ ශාසනික සේවයක් සිදු කරපු කෙනෙක්. පරමාදර්ශී චරිතයක්. සියලු දෙනාම ආදරය කරපු, සියලු දෙනාම ගෞරව කරපු ගෞරවනීය චරිතයක් තමයි මහා මුගලන් මහරහතන් වහන්සේ ගත කළේ. එහෙම ගත කරපු ජීවිතයේ පිඟුතුනි මහා මුගලන් මහරහතන් වහන්සේලා ඊතා සත්පුරුෂ විදිහට ජීවිතය ගත කරලා කාලසිලාවේ බුදුරජාණන් එම්මේ මුගලන් හාමුදුරුවෝ කාලසිලාවේ ඒ කාලේ වැඩ හිටියේ. කාලසිලාවේ වැඩ ඉන්නකොට උන්වහන්සේ හොයාගෙන ආවා එදා පින්වතුනි පරිබ්‍රාජකයින්ගෙන් අල්ලස් ගත්ත, පිරිවැජියන්ගෙන් අල්ලස් ගත්ත හොරු කණ්ඩායමක්. ඒ හොරු කණ්ඩායම ඇවිල්ලා පින්වතුනි එදා මේ මුගලන් මහරහතන් වහන්සේට ආරාධනා කළා. පින්වතුනි නොයේ කරදර සිද්ධ කරලා එදා උන්වහන්සේට හිරිහැර කරා. උන්වහන්සේ ඉර්ධිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රයි. මහා ඉර්ධියක් තිබුණා උන්වහන්සේට. ඒ නිසා උන්වහන්සේලා තමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැදකින් වැඩම කරා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට මේ කාරණාවත් සැලකලා තමන් වහන්සේ දැනගත්තා මේක බේරෙන්න බැරි දෙයක්, සසරේ කරපු අකුසල කර්මයක්, ඒක විපාකයක් කියලා. තමන් වහන්සේ ඊට පෙර ආත්ම භාවයකදී තමන්ගේ බිරිඳගේ කීමට ලොල් වෙලා, තමන්ගේ බිරිඳගේ කීමට අහු වෙලා, බිරිඳගේ කීමට මුලා වෙලා පිටුතුනි එදා මේ මුගලන් හාමුදුරුවෝ ඊට පෙර ආත්ම භාවයකදී තමන්ගේ ආදරණීය අන්ධ අම්මයි අන්ධ තාත්තයි දෙන්නට පොළු මුගුරු වලින් ගහලා හොරු ගහනවා කියලා බොරු කියලා අම්මයි තාත්තයි මරණයට පත් වෙලා මේ පාප කර්මයේ සසරේ ආත්මයෙන් ආත්මයේ දුක් විඳලා ගෙවලා මහරහත් වෙලා අගසව් තනතුරුකුත් ලබන ඉර්ධිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර තත්ත්වයට පත් වෙලා පිටුතුනි ඒ වෙනත් අවසානයේදී එදා සිද්ධ වුණා හොරුන්ගෙන් ගුටි කාලා මරණයට පත් වෙන්න. උන්වහන්සේ කාලසිලාවට වැඩම කරලා බුදුහාමුදුරන්ගේ අවසර අරගෙන කාලසිලාවට වැඩම කරලා ඒ පීඩාවන් වලට මුහුණ දීලා පිටුතුනි මහා මුගලන් මහරහතන් වහන්සේ ඛේදනීය ලෙස නමුත් පිරිනිවනට වැඩම කරා. මහා මුගලන් මහරහතන් වහන්සේ විදිහටයි පින්වතුනි පින්වන් පානට යෙදුනේ. මේ කියපු කතා මාතෘකාවන් වල සරියුත් මුගලන් කියන
මහරහත් උත්තමයන් වහන්සේලා දෙනම තනතුරු ලබාගත් උතුම් දවස අද දවස. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනයේ අවුරුදු 20ක් යනකම් භික්ෂුන් වහන්සේලා විනය පිළිබඳව දේශනා කරන්න ඊතරම් අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. උන්වහන්සේ ඊතරම් ස්වචකීකරව වැඩ කරා. කාලි බුදුරජාණන් වහන්සේ මුලින්ම ඕවාද පාතිමෝක්ෂය දේශනා කරේ. භික්ෂුන් වහන්සේලා ඕවාද පාතිමෝක්ෂය දේශනා කරේ. මේ වගේ ශ්‍රේෂ්ඨ දවසක පින්වතුනි එවාගේම ඒ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් වයස කාලයක් තමන් වහන්සේගේ ජීවිතය ගත කළා. හැබැයි පින්වතුනි උන්වහන්සේ අවුරුදු 79ක මාස 9ක් ගත වෙන තැනදී පින්වතුනි උන්වහන්සේ තාපාල කියන චෛත්‍ය පාමුල වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කිව්වා ආනන්ද යම් කිසි කෙනෙක් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ සතර ඉරිදිපාද වඩලා තියෙනවා නම් ඒ කෙනාට පින්වත් ආනන්ද කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඔබගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කියන සතර ඉරිදිපාද වඩපු කෙනෙක්. ඒ නිසා ආනන්ද බුදුරජාණන් වහන්සේ නමකට උනත් එහෙම වැඩ ඉන්න පුළුවන් කියලා. හැබැයි මේ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බැරි වුණා අනේ එහෙමනම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න කියලා ආරාධනා කරන්න බැරි වුණා. මාර්යා ආනන්ද හාමුදුරුවන්ගේ සිහි කල්පනාව යටපත් කළා. මාර්යා විසින් උන්වහන්සේව ආක්‍රමණය කරගත්තා. බුදුරජාණන් වහන්සේගෙන් චාපාල චෛත්‍ය පාමුල වැඩ ඉන්නවා විවේක සුවයෙන්. එහෙම වැඩ ඉන්න වෙලාවේ වසවර්ති මාර්යා පින්වතුනි හිනහිනෙහි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉන්නවා. පෙනී ඉඳලා බුදුරජාණන් වහන්සේ කියනවා බවත් ගෞතමයන් වහන්සේ දැන් කාලේ හරි. එදා ඔබ වහන්සේ වජිරාසනාරූඪව ඉන්න වෙලාවේ මං කිව්වා ඔබ වහන්සේට පිරිනමන පාන්න කියලා. හැබැයි ඔබ වහන්සේ කිව්වා මට තව කල් කියලා. හේතුව මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසක් හදලා ඉවර වෙන්න ඕන. ඊට පස්සේ මම පිරිනමන පාන්න කියලා. දැන් බුදුහාමුදුරුවනේ ඒ සියල්ල කරලා අවසන්. ඒ නිසා දැන් ඔබ වහන්සේ පිරිනමන පාන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ කියනවා පාපී මාරය ඔබ කලබල වෙන්න එපා. අද පටන් 3 මාසයක් ගිය තැනදී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානවා ඇති කියලා එදා ඔහු ඉදිරියේ ප්‍රතිඥාවක් දුන්නා. ඊට පස්සේ මාරයා සතුටටපත් වෙලා hina වෙවි යන්න ගියාම මහා පොළොව කම්පා වුණා. මහා පොළොව වැළපුණා. ඒ වෙලාවේදී පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාර ධර්මයන් තරමින් තමන් වහන්සේ මොහොතේ පටන් 3 මාසයක් ගෙවුන තැනදී පිරිනිවන් පාන බව අදිෂ්ඨාන කළා. මහා පොළොව කම්පා වුණා. මේ හඬ නිසා ආනන්ද හාමුදුරුවෝ එකපාරට මොකද වුනේ කියලා එහෙම බල ආනන්ද හාමුදුරුවෝ හානිකට වැඩම කළ බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවනේ මහා පොළොව කම්පා වුණා. ඇයි බුදුහාමුදුරුවනේ මහා පොළොව කම්පා වුනේ කියලා. ඒ වෙලාවේදී පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද මහා පොළොව කම්පා වෙන හේතු ගොඩක් තියෙනවා. ඒ කීපයක් මම කියා දෙන්නම් කියලා. වාතයේ මත ජලයේ තියෙනවා. ජලයේ මත පෘථිවිය තියෙනවා. මේ මහා පොළොව තියෙනවා.
වාතයේ කිපීමෙන් ජලයේ කිපෙනවා. ජලයේ කිපීමෙන් පොළව කම්පා වෙනවා. ආනන්ද ඒ වගේම සමහර ඉර්ධිමත් අවසන් තාපසයන් විසිනුත් මේ මහ පොළව කම්පා කරනවා. ඒ වගේම ආනන්ද යම් දවසක බෝසත් කුමාරයෙක් මේ මනුලොවට බුදු බව පිණිස වැඩම කරනවා, උපත ලබනවා. එදාට මේ මහ පොළව කම්පා වෙනවා. යම් කිසි දවසක ආනන්ද ඒ බෝසතාණන් වහන්සේ ලෞතුරු බුදු බවට පත් වෙනවා. එදාට මේ මහ පොළව කම්පා වෙනවා. යම් කිසි දවසක ආනන්ද ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව කරනවා. එදාට මේ මහා පොළව කම්පා වෙනවා. යම් කිසි දවසක ආනන්ද ඒ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හරිනවා. එදාට මේ මහා පොළව කම්පා වෙනවා. යම් කිසි දවසක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාරනවාද එදාට මේ මහ පොළොව කම්පා වෙනවා කියලා දේශනා කළා. මේ කතාව අහගෙන ඉන්නකොට ආනන්ද හාමුදුරුවන්ට තේරුණා ඒකාන්තයෙන්ම මේ කියන කාරණාවට අනුව නම් බුදුහාමුදුරුවෝ සංස්කාර අත්හැරියා. අනේ බුදුහාමුදුරුවනේ වැඩ ඉන්න කල්පයක් හොඳ දැන් කල්පනාව ආවා. තිට්ඨතු භගවා කප්පං තිට්ඨතු සුගතෝ කප්පං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය ලෝකානුකම්පාය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල්පයක් වැඩ සිටිනසේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටිනසේක්වා, සියලු දෙව් මිනිසුන්ගේ දුකින් මිදීම පිණිස ධර්මයේ දේශනා කරමින් වැඩ ඉනසේක්වා කියලා ආරාධනා කරා. හැබැයි පිටුනේ වෙනකොට කාලය අවසන් වෙලා ඊට කලින් වෙන ආරාධනාවක් බුදුහාමුදුරුවෝ බාරයලා. ඒ නිසා ඒ ආරාධනාවට තමයි වැඩ කරන්න වෙන්නේ. සකෝ ආනන්ද කාලය නාස්ති කරන්න එපා. අඬා වැළපෙන්න එපා. තේරුමක් නැහැ. බුදුහාමුදුරුවෝ දෙයක් කිව්වොත් කිව්වා වෙනස් කරන්නේ. ඒ හින්දා 3 මාසයක් ගියතන බුදුහාමුදුරුවෝ පිරිනොම් පානවා කියලා. මෙන්න මේ කතාව කියාපු මේ සිදුවීම සිද්ධ වුණ දවස අද වගේ දවසක් පිටුතුනි. එදා ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට ධර්මයේ දේශනා කළා නම් පිටුතුනි අද අපිට බුදුරජාණන් වහන්සේ අද ජීවමානව වැඩ ඉන්නවා. එදා ඒ ආරාධනාව නොකළ නිසා පිටුතුනි ඒ අවස්ථාව ගිලිහුණා. ඒ නිසා පිටුතුනි මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ තියෙන වටිනකම තේරුම් අරගන්න දැන් අපි හැම කෙනාම උත්සාහවන්ත වෙන්න ඕනේ. බලන්න මොනතරම් දුර්ලභද කියලා. මේ දුර්ලභ බුදුරජාණන් වහන්සේගේ මේ දුර්ලභ සම්බුද්ධ ශාසනයේ ලෝකේ තියෙන කාලෙක දුර්ලභ මනුස්සාත්මය ලබාගෙන දුර්ලභ ශ්‍රේෂ්ඨ ධර්මයේ ළඟා කරගෙන පිටුතුනි අපි හැමදෙනාම අප්‍රමාදී වෙන්න ඕන. මේ ගෝර කටුක දුකින් අත මිදෙන්න දෙව් සැපවත්, බඹ සැපවත්, මනු සැපවත්, ඒ වගේම ගේන්දර යාන වාහනයක කඩන් හරක බාන ආදී සැපවත් නෙවෙයි. ඒ සියල්ල తాවකාලිකයි. ඔය හැමදේම ලබන්න පුළුවන් වගේම අනිත් පැත්තට ගිලිහිලා යනවා. අනිත්‍යයි. ඒ නිසා දෙව් සැපත් පිළිහෙනවා, මනුසපත් පිළිහෙනවා, බඹ සැපත් පිළිහෙනවා, ආය පාලක වැටෙනවා. ඒ නිසා මේ ඉපදෙන එක නැති කරන්න, වයසට යන එක නැති කරන්න, ලෙඩ වෙන එක නැති කරන්න, මරණ එක නැති කරන්න තියෙන එකම ධර්ම වෙච්ච මේ උතුම් ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දර්ශනය පිටුතුනේ අනුගමනය කරන්න. හැම ආගමකම කියලා දෙනවා සැපට ඉන්න විදිය,
හැම ආගමකම කියලා දෙනවා හොඳ නරක. හැබැයි පින්වතුනි චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන කියන්නේ මේ බුදුදහමේ විතරයි. ඒ නිසා මේ විශේෂත්වය ගැන අවධානය යොමු කරන්න. වෙන දේවල් වලට වඩා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මුල් තැන දෙන්න. සත්‍ය අවබෝධ කර ගැනීම තරම් වටින දෙයක් වෙනත් නැහැ. ඒ නිසා හැමදෙනාම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මේ රැස් කරගත් කුසල් බලයක් පාරමිතාවක් කරගන්න තමන්ගේ සසර ගමන කෙටි කරගන්න පුරා පැයකට ආසන්න වේලාවක් ධර්මයේ ශ්‍රවණය කරමින් රැස් කරගත් මේ කුසලය ඔබ හැමදෙනාගේම මෙලොව යහපත පිණිසත් පරලොව සැනසුම පිණිසත් ඉපදී මෙරි දුක් විඳින යන මේ ගෝර කටුක දුක් ඇති සසරින් කෙලවර අජරාමර සංඛ්‍යාතමා මහා නිවනින් සැනසීම පිණිසත් හේතු වාසනාම වේවා කියලා සාදු කියනවා. හොඳයි පින්තුනි, එහෙමනම් දෙවියන්ට පින් දෙමු ගාථාව කියනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. සිල්නාතම බුද්ධාදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නේ දුන අද අප විහාරස්ථානයේ මේ සිල් සමාදන් වන පින්වතුන්ට මේ ශබ්ද විකාශන යන්ත්‍රය ඇහෙනමානේ ශ්‍රවණය කරපු ගම්වාසී ප්‍රදේශවාසී සැමට අන්තර්ජාලය හරහා ලංකාවේ ලෝකෙත් විසිරී පැවතී පැතිරී සිටින සියලු දෙනාටම මේ ධර්මයේ ශ්‍රවණය කර සෑම දෙනාටම මේ පින මෙලොව යහපතත් පරලොව සුගතියක් කෙලවර නිවන් පිණිසත් හේතු වාසනාව වේවා කියලා සාදු. සෑම දිනාටම තෙරුවන් සරණයි.